समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदम् धम्मत् सविन खालो अयन् बधन्ता धम्मत् सविन खालो अयन् बधन्ता धम्मत् सविन खालो अयन् बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම දානමය පින්කම අද දවසේ සිදු කිරීම උදෙසා සදහැ සිතින් යුක්තව දායකත්වය සිදු කරනු ලබන්නේ කිරණී කළුආරච්චි මහත්මිය විසින් සියලු සත්වයන්ට උතුම් ධර්ම අභිසමය මූලික කරගෙන හැම දිනාටම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු උපකාරක ධර්මයක් වේවා කියන පින් සිත පෙරදරි කරගෙන යහපත් චේතනාවෙන් යුක්තව අපි ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරගත් ධර්මයේ මූලික කරගෙන බුද්ධ ශාසනය තුල භාවනාවක හික්මෙන්නට බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙනවා. භාවනාව පිළිබඳව ප්‍රශ්න ගැටලු බොහෝමයක් ඉදිරිපත් වෙලා තියෙනවා. කොයි විදිහටද අපි භාවනාවක් සිද්ධ කරන්නේ? භාවනා කළා නිවන් දකින්න පුළුවන්ද? භාවනාවෙන්ම නිවනට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ගැටලුව බොහෝ දෙනෙක් යොමු කරනවා. අපි බලන්නට ඕන භාවනාවක් කියන්නේ කුමක්ද කියලා. භාවනාව කියලා කිව්වට පස්සේ අපිට මතකෙට එනවා කොතන හරි එක තැනක වාඩි වෙලා සිත අරමුණක පවත්වමින් අපි සිද්ධ කරන්නට යෙදෙන භාවනාවක්. එතකොට මේ භාවනාව සිද්ධ කරනකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයකින් තොරව භාවනාවක් වෙනවා නම් ඒ භාවනාව බුද්ධ ශාසනයට අයිති භාවනාවක් වෙන්නේ නැහැ. ඒක සම්මා දිට්ඨිය මූලික කරගත්ත භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ. බුදුබණ දන්නේ නැති වුණත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නැති වුණත් කෙනෙකුට භාවනාවක් ප්‍රගුණ කරන්න පුළුවන්. භාවනාවක් වඩන්න පුළුවන්. භාවනාවල් ඕන තරම් තියෙනවා. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ. එසේ අවබෝධයක් නොමැතිව ඔහු යම් තැනක වාඩි වෙලා හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කරගෙන හුස්ම රැල්ලෙහි සිත පිහිටවමින් හුස්ම රැල්ලෙහි වෙනස්කම් අධ්‍යයනය කරමින් භාවනාවක නිරත වුණොතින් ඒ තුලින් ඔහුට සමත ධානයක් වැඩිලා අෂ්ට සමාපatti දක්වාම උපදවා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ භාවනාව ලෝකෙන් ඈතර වෙන්න උපකාරයක් වෙනවද? ලෝකයේ තුලම රැඳ වෙනවද කියන කාරණාව තීරණය වෙන්නේ ඔහුට තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයත් එක්ක.
චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් යුක්තව භාවනාවක් වඩනකොට ඒ භාවනාව ලෝකෝත්තර මාර්ගයේ පිණිස පිහිටනවා වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් යුක්තව වඩන මාර්ගය ලෞකික ධාන මාර්ගයන් තුල රැඳී ඇලී ගලී වාසය කිරීම පිණිසම හේතු වෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් භාවනාවකට නිරත වෙනකොට ඒ භාවනාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කරනවද නැද්ද කියන කාරණාව මත තමයි එය ලෝකෝත්තරද ලෞකිකද කියන දේ තීරණය කරන්නේ. චතුරාර්ය සත්‍ය නුවණ තියෙන කෙනෙකුට ඕනම භාවනාවක් ලෝකෝත්තර මාර්ගයකට හරවා ගැනීමේ හැකියාව තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ නැති කෙනෙකුට එය ලෞකිකත්වයේ තුලම පිහිටනවා මිසක් ලෝකෝත්තර භාවයකටපත් වෙන්නේ නැහැ. අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අපි කුමන හෝ භාවනාවක් වඩා යනකොට කොතනදී හරි අපිට නිවන හම්බ වෙයි කියලා. එහෙම නිවන ඉබේ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සතර සෝතාපට්ටි අංගයන්හි පෙන්නනවා. කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධම්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාව. මේක තමයි සෝවාන් වෙන්න තියෙන මාර්ගය. බුද්ධ ශාසනයට අවතීර්ණ වෙන්න තියෙන මාර්ගය. කල්යාණ ධර්මයේ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සීමුඛයෙන් දේශනා කොට වදාළා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අපි කොයි විදිහකට හරි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන ශ්‍රවණය කරන්නට උවමනයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ යෝනිසෝ මනසිකාරය පවත්තලා ඒ අනුව භාවනාව වැඩුවොත් ඒ අනුව ධම්මානුධම්ම පටිපදාවේ නිරත වුණොත් අන්න අපිට ඒක ලෝකෝත්තර මාර්ගයේ පිණිස පිහිට වෙනවා. ලෝකෝත්තර මාර්ගයේ පිණිස හේතු වෙනවා. එහෙම නැතුව අපිට දර්ශනයකින් තොරව පුළුවන් කමක් නැහැ ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණ වෙන්න. සම්මා දිට්ඨිය මූලික කරගෙනයි අපි සම්මා සතිය සහ සමාධිය වඩන්නට උවමනා කරන්නේ. සම්මා දිට්ඨිය මූලික වෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධය අනිවාර්යයෙන්ම උවමනා වෙනවා. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් භාවනාවක් වඩන්ට වාඩි වෙනවා. ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. අපි හිතමු ඔහු වඩන්නේ දෙතිස් කුණුපය පිළිබඳ භාවනාව කියලා. ඔහු ශරීරය මූලික කරගෙන කොටස් 32ක් මෙනෙහි කරනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිච්ඡා ආදී වශයෙන් දෙතිස් කුණුපය මෙනෙහි කර ඉන්නවා. කෙස්ය ලොම්ය නියය දත්ය හමය ඇටය ඇට මිදුලිය මස්ය නහරය මේ විදිහට මෙනෙහි කරනවා. මෙම හිතා ඉන්නවා. එහෙම හිතා ඒ කොටස් 32 කෙරෙහි පිළිකුල් ස්වභාවයෙන් යුක්තව දකිනවා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. ඒතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයකින් තොරව ප්‍රඥාවකින් තොරව ඔහු ඒ ගැන සිතා ඉන්නකොට ඔහුට කාම ලෝකයේහි ඇල්ම නැති වෙලා රූපී ධාන වැඩිලා අරූපී ධාන දක්වා ධාන මාර්ගයක් වැඩෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඔහුට ඒ තුල චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ නම් පහළ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙන්නේ නැති වෙන්න හේතුව තමයි
එවැනි පිළිකුල් භාවනා, හුස්ම මූලික කරගත් භාවනා, මෙවැනි භාවනා යෝග භාවනා ආදී කොටගත් භාවනාවන් බුද්ධ ශාසනයෙන් බැහැර අන්‍ය ශාසනවල පවා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා යම් කෙනෙක් භාවනාවක නිරත වෙනවා නම් ඒකාන්තයෙන්ම ඒ භාවනාව තුළ නිරත විය යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් යුක්තවයි. ධර්ම මාර්ගයේ පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගෙනමයි. මොකද මේ දැක්මෙන් තොරව ඔහුට පුළුවන් කමක් නැහැ විදර්ශනා භූමියටපත් වෙන්නට. අපි එහෙමනම් බලන්න ඕන කොයි විදිහටද බුද්ධ ශාසනය තුල භාවනාවේ නිරත වෙන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. බුද්ධ ශාසනය තුල කොයි ආකාරයෙන්ද භාවනාවක් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා. අපිට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු වෙලා සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නට ඕන. සද්ධර්මයේ කියලා කියන්නේ සම්මා දිට්ඨි නුවණ පහළ වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙන දේශනාවක්. මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේකට කියනවා අපි චතුරාර්ය සත්‍ය කියලා. එතකොට දුක කියලා කිව්වට පස්සේ අපි දුක පිළිබඳව ලෝකයා දකින හැක් තියෙනවා. නමුත් දුක පිළිබඳව ලෝකෝත්තරව දකින විදිහක් තියෙනවා. ඒකට අපි කියනවා පජානාති කියලා. පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දකිනවා. දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. දුක පිළිබඳ ප්‍රඥාවෙන් දකින්නට උවමනයි. දුකේ හට ගැනීම පිළිබඳ ප්‍රඥාවෙන් දකින්නට උවමනයි. දුකේ නොහට ගැනීම පිළිබඳ ප්‍රඥාවෙන් දකින්නට උවමනයි. දුකේ නොහට ගැනීමට තියෙන මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳව ප්‍රඥාවෙන් දකින්නට උවමනයි. ඒකට කියන අපි පජානාති කියලා. එතකොට යම්කිසි කෙනෙකුට දුක පිළිබඳව දැනෙන්න තේරෙන්න පුළුවන්. මොකද ලෙඩ වෙන, ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන, ප්‍රියයන්ගෙන් වෙන වෙන, අප්‍රියයන් හා එක් වෙන, යමක් කැමති පරිදි නොවන කියන දුක් ටික හැම දිනාම අත්දැකලා තියෙනවා. මේ දුක අත්දැකලා නැති කෙනෙක් නැහැ. මේ දුක විඳලා නැති කෙනෙක් නැහැ. මේ දුක දැනිලා නැති කෙනෙක් නැහැ. මේ දුකටපත් වෙලා නැති කෙනෙක් නැහැ. නමුත් ඒ දුක දැනුණාට, ඒ දුකටපත් වුණාට, ඒ දුක අත්විඳකට අපිට කවදාකවත් දුක පිළිබඳ පජානාති වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට දුක එනවා නම් එන්නේ අනවබෝධය නිසා. අවබෝධය නැතිකම නිසායි දුක හටගන්නේ. අඥානවන්තකම නිසායි දුක හටගන්නේ. ඒ අඥානවන්තකමට අපි කියනවා අවිද්‍යාව කියලා. යම් තැනක දුක සකස් වන්නේද, ඒ දුක සකස් වන්නට හේතුව අවිද්‍යාව බව අපිට ධර්මයේ තුල පෙන්වා වදාරනවා. අවිද්‍යා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥානං, විඥාන පච්චා නාම රූපං, නාම රූප පච්චා සලආයතනං, සලආයතන පච්චා පස්සෝ, පස්ස පච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදානං, උපාදාන පච්චා භව, භව පච්චා ජාති, ජාති පච්චා ජරා මරණං,
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි පටිසමුප්පාදයේ සියලු අංගයන් සමුදය වෙලා දුක හටගන්නේ. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධයෙන් අපිට පෙන්නනවා මේ පටිසමුප්පාදයේ අංග ටික සියල්ලේ නිරුද්ධ භාවයත් දුක්ඛ දෝමනස්ස සියල්ලම නිරුද්ධ වෙන විදිහ. එතකොට නිරුද්ධාන්ති කියනකොට නිරෝධය කියනකොට අපි මතක තියාගන්නට උවමනයි දුකේ නොහට ගැනීම බව. දුකේ සකස් වීමට දුකේ හට ගැනීමට තියෙන එකම විදිහ අවිද්‍යාව. දුකේ නොහට ගැනීමට දුක දුරු වෙන්න තියෙන එකම මාර්ගීය ප්‍රතිපදාව අවිද්‍යාව දුරු කිරීම. මෙන්න මේ අවිද්‍යාව දුරු වෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්න කම. එහෙමනම් අපිට පැහැදිලි දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් පිළිබඳ පජානාති වෙන්නට උවමනයි නුවණින් දැනගන්නට උවමනයි. චතුරාර්ය සත්‍ය කියලා කිව්වම අපි මතක තියාගන්නට ඕන ධර්මයට අනුකූලව චතුරාර්ය සත්‍ය විසඳ ගන්න. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. සංසිප්තවම කිව්වොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයෙන් තොර වෙච්ච දුකක් නැහැ. මොනියම් හෝ දුකක් අත්විඳිනවා නම් දැනෙනවා නම් විඳිනවා නම් ඒ දුක පංච උපාදානස්කන්ධය අසුරු කරගෙනයි විඳින්නේ අත්දකින්නේ ලැබෙන්නේ. මොකද්ද පංච උපාදානස්කන්ධය? රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය. රූපයෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංඛාරයෙන්තර විඥාණයෙන්තර දුකක් ගැන කතා කරන්න බෑ එහෙමනම්. රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් තොර විච්ච දුකක් නැහැ. ලෙඩ වෙන දුක හෝ ජරාවටපත් වෙන දුක හෝ මැරෙන දුක හෝ එම් කතා කරන මොනියම් හෝ ආකාරයක දුකක් ඇද්ද? ඒ සියලුම ආකාරයක වූ දුක දැනෙන්නේ මේ ස්කන්ධ පංචකය මූලික කරගෙන. රූපේ මූලික කරගෙන, වේදනාව මූලික කරගෙන, සංඥාව මූලික කරගෙන සංඛාරය මූලික කරගෙන විඥානය මූලික කරගෙන තමයි මේ දැනෙන සියලු දුක් ටික දැනෙන්න පටන් ගන්නෙ. රූපයෙන් තොර විච්ච වේදනාවෙන් තොර විච්ච සංඥාවෙන් තොර විච්ච සංඛාරයෙන් තොර විච්ච විඥාණයෙන් තොර විච්ච දුකක් ගැන අපිට කතා කරන්න බෑ. අපිට සියලු දැන ගැනීම හඳුනා ගැනීම කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ එහෙමනම් පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට සියලු ආකාරයේ දැන ගැනීම හඳුනා ගැනීම බින්දනයන් සියල්ලම දුක වෙනවා. නමුත් අපිට දුකක් තියෙනවා, සැපක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. අපිට ලෝකේ වින්දනය කරන්න දුක තියෙනවා, සැප තියෙනවා, උපේක්ෂාව තියෙනවා. අපිට සැප දුකක් විදියට හෝ උපේක්ෂාව දුකක් විදියට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ සැප වුණත් දුක වුණත් උපේක්ෂා සහගත වුණත් පංච උපාදානස්කන්ධයම දුකයි. පංච උපාදානස්කන්ධයේ හට ගැනීමම දුකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමම දුකේ නොහට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමට ඇති මාර්ගයේ ප්‍රතිපදාවම දුකේ නොහට ගැනීමට තියෙන මාර්ගයේ ප්‍රතිපදාවයි. එහෙනම් අල්ප මාත්‍රයකවත් දශමයකවත් මොහතකවත් සැපයක් අපිට වර්ණනා කරන්නට හෝ පණවන්නට බෑ
සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියවට පස්සේ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සැප නැද්ද කියලා. දුක නැද්ද කියලා. දුක විතරද තියෙන්නේ සැප නැද්ද කියලා. ඇත්තටම යථාර්ථයේ බැලුවොත් සැප දුක උපේක්ෂා කියන තුන් ආකාරයෙන්ම පංච උපාදානස්කන්ධයටයි තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ ග්‍රහණය තුල තමයි ඔබට දුක සැප උපේක්ෂා කියන තුන් ආකාරයකම වින්දනය ගෙනල්ලා දෙන්නේ. අපි දුක ප්‍රකට වෙනකොට වේදනා ආකාරයේ දුක ප්‍රකට වෙනවා. සැප වේදනාවට අපි ඇලී ගැලී වාසය කරනවා. දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා. උපේක්ෂා වේදනාව තුල අපි මෝඩකමට අහු වෙනවා. නමුත් අපිට සැප මූලික කරගත් රාගික ස්වභාවයත් දුක මූලික කරගත් ද්වේෂ සහගත ස්වභාවයත් උපේක්ෂාව මූලික කරගත් මෝහ සහගත ස්වභාවයත් කියන මේ ආකාර තුනමයි තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීමට. අපි අනවබෝධය නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීම තමන් වශයෙන් දෙයක් වශයෙන් යමක් වශයෙන් කෙනෙක් වශයෙන් විඳින්නට තියෙන දෙයක් වශයෙන් දරා ගන්නවා. මේකම තමයි අවිද්‍යාව. දුක බාරගත්තත් සැප බාරගත්තත් උපේක්ෂාව බාරගත්තත් නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන යමක් වශයෙන් මෙන්න මෙතන දුකේ හට ගැනීම පංච උපාදානස්කන්ධේ හට ගැනීම පංච උපාදානස්කන්ධයට කොටු වීම සිද්ධ වෙනවා. මොකද්ද එහෙමනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ විඥාණය අපිට බොහොම වැදගත් වෙන අවබෝධය පිණිස විඥාණය පිළිබඳ අවබෝධය. යම්බදු ආකාරයක කිසියම් හෝ දැනීමක් ඇද්ද හඳුනා ගැනීමක් ඇද්ද විඳීමක් ඇද්ද සියලුම ආකාරයේ දැනීම් හඳුනා ගැනීම විඳීම් ස්වභාවයට අපි කියනවා විඥානය. මොකද්ද සියලුම ආකාරයේ හඳුනා ගැනීම දැනීම් වින්දනයන් කියලා කියන්නේ? අපිට තියෙනවා පෙනීමේ ආකාර, ඇහිීමේ ආකාර, දැනීමේ ආකාර, දැනගැනීමේ ආකාර. කියන්නේ අපේ රූප දකිනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා කියලා දැනගැනීම් ටිකක් සිද්ධ කරනවා. මේ සියලුම ආකාරයේ දැනගැනීම්, හඳුනා ගැනීම, වින්දනයන්ට අපි කියනවා විඥානය. විඥාණයෙන්තර දැනගැනීමක් නැහැ. දැනගැනීමම විඥානය. එතකොට මේ දැනගන්න ස්වභාවයට අපි කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ විදිහට අපි අර්ථ දක්වනවා. රූප දකින්නට අපි කියනවා චක්කු විඥාන සිත. ශබ්ද අහනවා කියන එකට අපි කියනවා සෝත විඥානය. ගන්ධ විඳිනවට අපි කියනවා ගාහන විඥාන. රසය දැන ගැනීමට අපි කියනවා දිවහා විඥාන. ස්පර්ශය දැන ගැනීමට අපි කියනවා කාය විඥාන. සිතුවිලි වල පහළ වීමට අපි කියනවා මනෝ විඥාන. ආවර්ජණයට ඔන්න එතකොට විඥාණයෙන් තොරව ඔබට කිසිම දැනගැනීමක් ලෝකේ කරන්න බෑ. දැනගන්න සියල්ල විඥාණයට මැදි වෙලයි දැනගන්නේ.
විඥාණයෙන් තොර විච්ච විඥාණයෙන් මූලික විච්ච නැති කිසියම් හෝ ආකාරයක දැන ගැනීමක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. යම් දෙයක් කොයි ආකාරයෙන් දැනගත්තත් අපිට දැනගන්නට වෙන්නේ විඥාණය මූලික කරගෙනමයි. එතකොට විඥාණය මූලික කරගෙන දැනගන්නවා කියන එකට අපි කියනවා අපිට දැනෙන සෑම සිතුවිලි ආකාරයක්ම විඥාණය මූලික කරගෙන දැනගන්න. බලන්නකෝ. අපිට අසවල් දේ පේනවා කියලා දැනගන්න සිතට අපිට කියන්න වෙන්නේ විඥාණය. පේනවා කියලා දැනගන්න සිතින්. ඇහෙනවා කියලා අපිට අරමුණු වෙන්නේ සිතට. රස දැනෙනවා, ගන්ධ දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියලා දැනගන්න සිතින්. මේ සිතින් දැනගන්න සියල්ලටම අපි පොදුවේ පාවිච්චි කරනවා විඥාන කියන වචනේ. අපි හිතනවා ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයක් ඉන්නවා. ඒ ජීවත් වෙන පුජ්‍යලයා තුල විඥානයක් තියෙනවා. එයාගේ විඥාණයෙන් ලෝකේ තියෙන දේවල් දැනගන්නවා කියලා. නමුත් බලන්නකෝ ඔය කතාව දැනගත්තෙත් කොහෙන්ද කියලා. පුජ්‍යලයක් ඉන්න අය ලෝකයක් තියෙන අය ලෝකේ ඉන්න කෙනා එයාගේ විඥාණයෙන් ලෝකේ දේවල් දැනගන්නවායි කියන දැනගැනීමත් විඥාණයටමයි අයිති. එහෙනම් අපිට පැහැදිලි ලෝකේ පනවන්නේත් විඥාණයෙන් තමන්ව පනවන්නේත් විඥාණයෙන් දැනගන්නවා කියන කාරණාව පනවන්නේත් විඥාණයෙන්. කොටින්ම කිව්වොත් ලෝකේ පනවන්නේ විඥාණය මූලික කරගෙන. අපි මේ පනවන ලෝකෙට නමක් කියනවා. ඒකට අපි කියනවා නාම රූප ලෝකේ. ඇයි ඒකට නාම රූප ලෝකේ කියලා කියන්නේ? අපි හිතමුකෝ කෙනෙක් දැනගන්නවා දොඩම් ගෙඩියක් ගැන. එතකොට එයාට හම්බ වෙනවා දොඩම් ගෙඩිය විදියට සතර මහා ධාතුව ඇසුරු කරගත් රූපයක්. එතකොට එයා හිතන්නේ තියෙන දොඩම් ගෙඩිය ඉන්න මං විසින් දැනගන්නවා කියලා. නමුත් ඔබ කල්පනා කරන්නකෝ. දොඩම් ගෙඩිය හම්බුනේ විඥාණයට. ඔබව හම්බුනේ විඥාණයට. දොඩම් ගෙඩිය දැනගැනීමේ ක්‍රියාවලිය බිහි කළෙත් විඥාණය. ඒ නිසා අපි කියනවා විඥාණය මූලික කරගෙනයි නාම රූප සකස් වෙන්නේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ වේ. ඒ නාම රූප ප්‍රත්‍ය විඥානයේ වේ කියලා කියන්නේ. ඔබ දැනගන්නවා නම් දැනගන්නේම නාම රූපයක්. නාම රූපය දැනගන්නේ විඥානය. කොටින්ම කිව්වොත් පෙනීමෙන් තොර ඇහැ රූපය අත්දැකීමක් නැහැ කියන එක. බලන්නකො පේනවා කියන සිත නැත්තම් තමන්ට තමන්ව පනව ගන්නටත් බෑ ලෝකෙ පනව ගන්නටත් බෑ. ඇහෙනවා කියන අත්දැකීම නැත්තම් කන පනවන්නට වෙන්නෙත් නෑ සද්ද පනවන්නට වෙන්නේ. අපි කොයිම විදියකට හරි මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා පනවගෙන තියෙනවානේ. එතකොට මේ පනවා ගැනීම බලන්නකො පනවලා තියෙන විඥාණයෙන් නෙවෙයිද කියලා. ඔබට ඔබව මුණ ගැහිලා තියෙන්නේ විඥානේ නාම රූප අධ්‍යක්ීමක් විදියට. ඔබට ලෝකේ හම්බෙලා තියෙන්නේ විඥානේ නාම රූප අධ්‍යක්ීමක් විදියට. එහෙනම් කොටින්ම කිව්වොත් ලෝකයයි ඔබයි කියන දෙපැත්ත පනවගන්නේ විඥානේ අධ්‍යක්ීමක් නාම රූප අධ්‍යක්ීමක්. එහෙම පනවගත් ඔබයි ලෝකයයි අතර ගනුදෙනුවක් තමයි පේන්නේ අපිට. එතකොට අපිට පැහැදිලි පනවාගත් ලෝකයක් පනවාගත් මමත් මොකෙන්ද පැනෙන්නේ විඥාණයෙන් පනවපු නාම රූප අධ්‍යක්ීමක් විදිහට. අන්න ඒ අතර පෙනීමේ ක්‍රියාවලියක් හදනවා. ඇහිීමේ ක්‍රියාවලියක් නිර්මාණය කරනවා.
ඒක හරියට දකුණු අතයි වම් අතයි එකතු කරලා ගහපු අප්පුඩි හඬ වගේ. දකුණු අතෙන් තොරව වම් අතෙන් තොරව අප්පුඩි හඬ එන්නේ නැහැ. කියන්නේ අපි කියනවානේ තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියලා. දකුණු අත වම් අත දෙකම ස්පර්ශ වෙන්නටුවමනයි හඬ සකස් වෙන්න. දකුණු අතෙන් ආපු නැති සද්දයක් වම් අතෙන් ආපු නැති සද්දයක් ස්පර්ශයේ මූලික කරගෙන ඉපදුනා. ස්පර්ශය මූලික කරගෙන ඉපදුනා. එතකොට මේ අප්පුඩි හඬ ගැන අපි බලන්නේ අපේ පැත්තේ ඉඳලා. අපි බලන්නේ අප්පුඩි හඬ දකුණු අත පනවගෙන වම් අත පනවගෙන දකුණු අතේ වම් අතේ ස්පර්ශය පනවගෙන ඒ ස්පර්ශය තුලින් මතුවෙන හඬක් ගැන අපි බලනවා අපේ පැත්තේ ඉඳලා. අපි මේක විසඳ ගන්න ඕන අපේ පැත්තේ ඉඳලා නෙවෙයි අප්පුඩි හඬේ පැත්තේ ඉඳලා. මේක අපේ පැත්තේ ඉඳලා විසඳ ගන්නකම් අපිට දකුණු අත නිට්ටිය වෙනවා වම් අත නිට්ටිය වෙනවා ස්පර්ශයේ නිට්ටිය ස්ථිර වෙනවා හඬ ස්ථිර වෙනවා. අපි මේක බලමු හඬ පැත්තේ ඉඳලා. අපි හිතමු මේ හඬ කතා කරන කෙනෙක් කියලා. හඬ කෙනෙක් කියලා හිතමු. හඬ කෙනෙක් කියලා අපි උපකල්පනය කරාම ඒ කෙනාට කතා කරන්න නම් හඬ උපදින්න ඕනේ. හඬ ඉපදුනේ නැත්නම් හඬට කතා කරන්න බෑනේ. හඬ ඉපදුනාට පස්සේ තමයි හඬට දකුණු අත ගැන හෝ වම් අත ගැන හෝ කතා කරන්න අවස්ථාව දෙන්නේ. දකුණු අත වම් අත ස්පර්ශ කළා මාව එළියට ආවයි කියලා කියන්න නම් එයා බිහි වෙන්න ඕන. ඔන්න පුජ්‍යල වූ සංඥාව හඬට තැවරුවට පස්සේ ඒ හඬ බලනවා මං කොහෙන්ද ආවේ කියලා. ඒ හඬ මං කොහෙන්ද ආවේ කියලා බලනකොට එයාට හම්බ වෙනවා. මාව ආපු තැන නම් කියන්න බෑ. දකුණු අතෙන් මං ආවෙත් නෑ වම් අතෙන් මං ආවෙත් නෑ. පස්සපච්චා වේදනා. ස්පර්ශය මූලික කරගෙන මාව සකස් වුණා කියලා යට කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම නිට්ටිය නෑ. ඒ මම ස්ථිර නෑ. ඒ මම ආපු තැනක් නෑ. ඒ මම යන තැනක් නෑ. සකස් වීම සමගම සකස් වීම තුළ මේ එයා මොකක් වෙනවද? එයාගේ සකස් නොවීම පේන්න පටන් ගන්නවා. ඇයි? මේ හඬ තුල පුජ්‍යල භාවයේ තවරපු නිසායි එයාට පුළුවන් වුණේ ක්‍රියාවලිය ගැන කතා කරන්න. මේ හඬට පුජ්‍යල භාවය ඉවත් කළොත්, මේ හඬෙන් පුජ්‍යල භාවය ඉවත් වුණොත් හඬට හඬ කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හඬට හඬ හම්බෙන්නේ නැහැ. හඬට හඬ හම්බුනේ නැත්තම් හඬට තමාව අඳුන ගන්නට බෑ. තමාව අඳුනගත්තේ නැත්තම් තමාව නිර්මාණය වීමේ ක්‍රියාවලියක් ගැන කතා කරන්න බැරි වෙනවා. දකුණු අත ගැන මඤ්ඤණා කරන්න, ඒ කියන්නේ සිතා ගන්න. වම් අත ගැන මඤ්ඤණා කරන්න. දකුණු අත වම් අත ස්පර්ශ කිරීමේ ක්‍රියාවලිය ගැන මඤ්ඤණා කරන්න බැරි වෙනවා හඬට. ඇයි? හඬ තුල පුජ්‍යල භාවයේ තැවෙලා නැති නිසා. එහෙනම් හඬෙන් ශුන්්‍යත වෙනවා. හඬට හඬ හම්බෙන්නේ නැතිකොට දකුණු අත වම් අත ස්පර්ශ කිරීමේ ක්‍රියාවලිය ශුන්්‍යත වෙලා යනවා. එහෙම දෙයක් මුණ ගැහෙන්නේ නැතුව යනවා. හරියට
පෙනීමට පෙනීම හම්බ වෙන්නේ නැහැ වගේ. කවදාකවත් පෙනීමට පෙනීම හම්බ වෙලා නැහැ. එහෙමනම් පෙනීම පෙනීමෙන් ශුන්්‍යත ධර්මයක්. පෙනීමට පෙනීම හම්බෙලා නැත්තම් පෙනීම කවදාකවත් ඇහැ රූපේ අඳුනන්නේවත් ඇහැ රූපේ ස්පර්ශ වෙලා පෙනීම හටගත්තා කියන ක්‍රියාවලියක් ගැන දැනගන්නේවත් නැහැ. එදාට ක්‍රියාවලියෙන් ශුන්්‍යත වෙනවා. අප්පුඩි හඬ සකස් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ වගේ. පෙනීමේ ක්‍රියාවලියට පෙනීම හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පෙනීම බාර ගන්නවා පුජ්‍යල වූ දෘෂ්ටියකින්. එතන තමයි අහුවෙන තැන. මේකට කියනවා විඥානයේ දැක්ම කියලා. විඥානයේ ස්වභාවය තමයි පුජ්‍යල භාවය මූලික කිරීම. මේ විඥාණයෙන් පෙනීමට පුජ්‍යල භාවය තවරුවම එයා බලනවා පෙනුණා කාටද පෙනුනේ මට පෙනුනේ. අන්න කොහොමද පෙනුනේ? එයා ඇහැ මඤ්ඤණා කරනවා රූපේ මඤ්ඤණා කරනවා. එහෙන් රූප පෙනුණා කියන තැනට බැහැ ගන්නවා. නමුත් ඇත්තම කතාව ඇහැට පෙනීම අයිතිත් නෑ රූපෙට පෙනීම අයිතිත් නෑ. ඇහැ රූපෙන් තොර පෙනීමක් ගැන කතා කරන්නත් බෑ. ඒ වගේම පෙනීමෙන් තොර ඇහැ රූපයක් ගැන හිතා ගන්නටත් බෑ. අඤ්ඤමඤ්ඤයි. පෙනීම ඇති කල්ලිම ඇහැ රූපේ වේ. ඇහැ රූපේ ඇති කල්ලිම පෙනීම වේ. කොටින්ම කිව්වොත් පෙනීම නැති තැනක ඇහැ රූපේ අත්දැකීමක් නැහැ. ඇහැ රූපේ කොතන හරි අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන පෙනීම ඉන්නවා. පෙනීමේ අත්දැකීමක් කොතන හරි තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන ඇහැ රූපේ හට ගැනීම තියෙනවා. දැන් අපි තේරුම් ගන්නට උවමනයි මේ අනාත්ම විච්ච ක්‍රියාවලිය ආත්මවාදයෙන් ගත්තට පස්සේ පෙනීම නිට්ටය වෙනවා. පෙනුනේ මට වෙනවා. පෙනුනේ මගේ කරගත්තට පස්සේ ඒ මම තමයි ඇහැ මඤ්ඤණා කරන්නේ රූපේ මඤ්ඤණා කරන්නේ ක්‍රියාවලිය මඤ්ඤණා කරන්නේ. සම්පූර්ණයෙන්ම ඇහැ රූපේ පෙනීමේ ක්‍රියාවලිය මඤ්ඤණාවක් වෙනවා. සිතා ගැනීමක් වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි විඥාණයෙන්මුයි ඇහැ පනවන්නේ රූපේ පනවන්නේ පෙනීමේ ක්‍රියාවලිය පනවන්නේ. ඒ පැනවීම තමයි පුජ්‍යලයක් වශයෙන් Taman වශයෙන් බාරගෙන තියෙන්නේ. මම වශයෙන් මගේ දෙයක් වශයෙන් බාරගෙන තියෙන්නේ. අපි පැහැදිලි කරගන්නට උවමනයි මේ පේනවා කියන සිද්ධිය ඇහෙන් ආවේ නැහැ. පේනවා කියන සිද්ධිය රූපෙන් ආවේ නැහැ. පේනවා කියන සිද්ධියෙන් තොර වෙච්ච ඇහැකුත් නැහැ රූපෙකුත් නැහැ. ඒ නිසා අපිට ස්ථිර ඒකක වශයෙන් ඇහැ පනවන්නටත් බෑ. රූපේ පනවන්නටත් බෑ. චක්කු විඥානේ පනවන්නත් බෑ. මේ වෙලාවේ පේනවා කියන දැන ගැනීම සමගම මේ වෙලාව ගෙවිලා අවසానයි. ඒ වෙලාවේ අද්දකපු ඇහැ රූපේ ගෙවිලා අවසానයි. එතකොට පෙනීමටම ඇහැ රූපේ වැය වෙලා. පෙනීමටම ඇහැ රූපේ වැය වෙලා. අපි ඇහැ රූපේ කොහෙටද වැය වුනේ කියලා හොයලා බැලුවොත් පෙනීමටම මිසක් ඇහැ රූපය ගිය තැනක් පෙන්වන්න බෑ. පෙනීම ගිය තැනක් පෙන්වන්නට බෑ. එහෙනම් ආපු තැන පනවන්නට බැරි, තිබුණු තැන පනවන්නටත් මත්තෙන් ගෙවි අවසන් වෙන, ගෙවි අවසන් වුණු තැන පනවන්නට බැරි ධර්මයක් මේක.
එහෙනම් මේ නාම රූප විඥානයේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි ක්‍රියාකාරීත්වය නිට්ටයව ස්ථිරව කොහෙන් හෝ ආපු කොතන හෝ තිබුණු කොතනට හෝ ගිය ධර්මයක් නොවන නිසා ඒ විඥානයේ මායාවක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. විඥානේ හරිම මායාකාරී. අපිට පේනවා කියලා දනවනවා. මොකද්ද පේනවා කියලා දනවන්නේ? ඇහෙන් රූප පේනවා මට කියලා දනවනවා. නමුත් ඒ දැනවීම සමගම ඒ දනවපු දේ අවසానයි. ඇහෙන් රූප දැක්කා කියන ක්‍රියාවලිය සංඛාරය හරියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙහෙල් කඳක් වගේ. කෙහෙල් කඳක් පළලා අරටුවක් සොයන්න බැරිවා සේම අපිට පෙනුණා කියන ආකාරයෙන් නතර කරගන්න බෑ, නැවත හොයන්න බෑ, අල්ලන්න බෑ, ඉක්මලා යනවා. ඊට පස්සේ පෙනුණා කියන සංඥා ආකාර ටික මිරිඟුවකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. මිරිඟුවේ වතුර පෙනුනත් වතුර නැතුව ආසේ දිග ගැන පළල ගැන උස ගැන මහත ගැන වර්ණ ගැන හැඩතල ගැන රසය ගැන ගන්ධ ගැන ස්පර්ශයන් ගැන දැනගන්නවා සංඥාකාරය. නමුත් ඒකේ දැනගන්න මොහොතින් ඉක්මනවා. ඒ මොහොත නැවත අල්ලන්න බෑ. අපිට පේන්නෙම තියනවාමයි දිගටම තියනවා කියලා. මිරිඟුවේ වතුර තියනවා පේනවා වගේ. ඒක තමයි අපිට තියෙන අනුභවය. ඒ වගේමයි රූපයත් වේදනාවත් අපිට තියෙන විදිහටම පේනවා. නමුත් අපි මතක තියාගන්න ඕන පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත විපස්සති. අපි විදර්ශනාවටපත් කළ යුත්තේ පච්චුප්පන්නය, අත්දැකීම ලැබීම. ඔබ අතීතයේ ඉඳලා ආවා කිව්වත් අනාගතයට යනවා කිව්වත් අතීතයේ මම මෙහෙම වින්දා කියන සෑම අත්දැකීමක්ම වින්දේ වර්තමානයේ තුල. වර්තමානයේ වෙලාමයි. අනාගතේ විඳින්නේ කිව්වත් විඳින්නේ වර්තමානයේ වෙලාමයි. එහෙනම් වර්තමානයෙන් තොර අත්දැකීමක් නෑ. වර්තමානයේ කියන එක නිට්ටය නොවේ නම්, ස්ථිර නොවේ නම්, දෙයක් යමක් වශයෙන් පනවා රැඳවිය නොහැකි නම් ඒ වර්තමානයේද අනිත්‍ය වූ ධර්මයක්. වර්තමානයේම අනිත්‍ය වෙන කල අතීතය ගැන කතා කරනුම කිම? අනාගතය ගැන කතා කරනුම කිම? එහෙනම් මේ අනිත්‍ය වූ ධර්මයක් නේද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක් නේද? එහෙනම් මේක දුක්ඛ වූ ධර්මයක් නේද? අන්න පංච උපාදානස්කන්ධයමයි දුක. මේක නොදන්නාකම නිසා මොකද්ද කරන්නේ? මේ සමුදයට කොටු වෙනවා. පේන්නේ මට අසවල් රූපේ කියලා ග්‍රහණය කරන්න හදනවා. නමුත් කොහොම ග්‍රහණය කරගත්තත් මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමයි. නතර කරන්න බෑ. ඇයි? ස්ථිරව නිට්ටියව පැනවිය නොහැකි සිද්ධ වුණා වගේ පෙන්වන නමුත් සිද්ධ වෙච්ච තැන පැනවිය නොහැකි ධර්මතාවය පණවන්න කොපමණ උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒ උත්සාහයම ඔබේ ආත්ම සංඥාව තුළ දුකටපත් කිරීමක්. මේ අනාත්ම වූ ක්‍රියාවලිය ආත්ම සංඥාවෙන් ගැනීමමයි දුකේ සමුදය. එදාට ඔබට මම ඉන්නවා කියලා කොච්චර කිව්වත් ඔබට මාව හම්බ වෙන්නෙම නැහැ.
ඇයි? ඔබ වර්තමානයේ පේනවා කියන අත්දැකීම පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක් බව දැකලා, ඒ අනිත්‍ය බව දැකලා, ඒ අනාත්ම ක්‍රියාවලිය නොදකින තාක්කල් ඔබට මොකද්ද වෙන්නේ? ආත්මගතව මාව හොවා දක්ව ගන්න එහෙම ආත්මගතව හොවා දක්ව ගන්නට බෑ. ඒ නිසා ඔබ ජරා මරණ දුකට අහු වෙනවා. ඔබට එදාට සාපේක්ෂවාදී විඥාන මායාවට කොටු වෙනවා. අනේ මං කලින් මෙහෙම හිටියා ළමා කාලේ. අනේ මං තරුණ කාලේ මෙහෙම හිටියා. අනේ මං දැන් නාකි වෙලා කිය සංසන්දනය කර ආත්මගත දෘෂ්ටිය තුල දුක සමුදය වෙනවා. නමුත් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දැන් බැලුවොත් පේනවා කියන සිද්ධිය නාකි වෙලානේ. පේනවා කියන සිද්ධිය අතීතෙන් ආවේ නැහැ. පේනවා කියන සිද්ධිය අනාගතයට යන්නේ නැහැ. මේ පේනවා කියන සිද්ධිය නිට්ටියව ස්ථිරව සිද්ධ වුණේ නැහැ. එය අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ රඳන්නේ නැති අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. එහෙනම් මේක අනාත්මයි. ඒක නොදකින තාක්කල් ඔබට දිරණ කෙස් ගහ හම්බ වෙයි. නාකි වීම හම්බ වෙයි. නමුත් වර්තමානයේ පෙනීම කෙස් ගහ වෙන්නේවත් දිරීම වෙන්නෙත් නැහැ. ඒක පෙනීම මාත්‍රයක්. නමුත් ඔබේ මඤ්ඤණාව තුල තියෙයි අතීතයේ මගේ කෙස් මෙහෙම තිබුණාය. දැන් වර්තමානයේ මගේ කෙස් මෙහෙම වෙලායේ කියන මුලාසහගත දෘෂ්ටිය. ඒක ඇතුලේ ඔබ අතරමං වෙයි. ඒක ඇතුලේ ඔබ මුලාවටපත් වෙයි. ඒ මුලාවෙන් ඔබට ගැලවෙන්නට බැරි වෙයි. ඒ මුලාව තුල ඔබ මුසපත් වෙයි. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දැක්මෙන් තොරව ඔබට දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් කියන චතුරාර්ය සත්‍ය මාර්ගය පහළ වෙන්නේ නැහැ. එහෙනම් නිරෝධ මාර්ගය කිව්වේ මොකද්ද? නිරෝධ මාර්ගය කිව්වේ දුකේ නොහට ගැනීමත් නොහට ගන්නට තියෙන ප්‍රතිපදාවක්. ඔබේ දුකේ හටගන්න තියෙනවා නම් යම් ක්‍රමයක්, දුක සකස් වෙන්න තියෙනවා නම් යම් ක්‍රමයක්, ඒ ඔන්න ඔය ක්‍රියාවලිය තුල අතරමං වීම පමණයි. ඒ තුල නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ඉන්නකම් දුක උරුම වෙනවා. ඇයි? ඔබට පංච උපාදානස්කන්ධය සකස් වීම දුකක් විදිහට නෙමෙයි පේන්නේ. Taman ලබන වින්දනයක් විදිහට. තමා වශයෙන් පේන්නේ. මං වශයෙන් පේන්නේ. ඒකමයි ග්‍රහණය. ඒකමයි ගැලවෙන්න බැරිකම. ඒකමයි මුසපත් වීම. ඒකමයි මෝඩකම. අවිද්‍යාව දුරු විච්ච තැනක අපි කවදාකවත් සංඛාරයට අහු වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ක්‍රියාවලියෙන් ශුන්්‍යත බව, පෙනීමේ ක්‍රියාවලිය හම්බ වෙලා නැති බව, ඒ අනිත්‍ය වූ අනාත්ම වූ ක්‍රියාවලියක් බව දන්නකොට එයා ඒ සංඛාර දුකට අහු වෙන්නේ නැහැ. එයා ඒ විඥානයේ බොරුවට අහු වෙන්නේ නැහැ. ඒ විඥාණයෙන් පනවන නාම රූප ධර්මතාවයට අහු වෙන්නේ නැහැ. ඒ නාම රූපය අසුරු කරගෙන පැනවෙන සලායතනයට අහු වෙන්නේ නැහැ. මගේ හැ කියලා එයා රැවටෙන්නේ නැහැ. මගේ ස්පර්ශය මගේ වේදනාව කියලා රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැත්නම් එතන කවදාකවත් තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒකත් එක්ක පුජ්‍යල භාවයෙන් ග්‍රහණය වෙලා උපාදාන වීම ඇති වෙන්නේ නැහැ. ඒ තුල කාම භවයක, රූප භවයක, අරූප භවයක අතරමං වෙන්නේ නැහැ. ඒ අතරමං වීම නැති තැනක ඉපදීමක් ගැන කතා කරන්න බෑ. ඇයි? එයාට ඉපදීම ෂය වෙනවා. එයා දන්නව මොකද්ද? මේ සකස් වීමම බොරුවක් නම්
මේ පහළවීමම බොරුවක් නම් මේ පහළවීමම අනිත්‍ය දුක්ඛ අනාත්මයක් නම් මේ තුල කුමන නම් ජාතියක පහළවීමක්? ජාතිය පහළවීම නැත්තම් ඔහුට කුමන නම් දිරීමක්ද? කුමම නම් ජරාවක්ද? කුමන නම් ව්‍යාධියක්ද? ඔහු දන්නවා මේ ජරා මරණ අනිත්‍යයි. මේ ජරා මරණේ නිට්ටය වූ ධර්මයක් නෙවෙයි. ඒ සාපේක්ෂවාදීව බලන අත්දැකීමක්. පංච උපාදානස්කන්ධයේ අත්දැකීම තුල ග්‍රහණයට ලක්වීමක්. මෙන්න මෙතනෙමයි ඔහුගේ විදර්ශනා ඥානය සකස් වෙන්නේ. අන්න එතන ඉඳලා ඒ භාවනාවට පාර හැදෙන්නේ බුද්ධ ශාසනය ඇතුලේ. ඒ තාක්කල් ඒ දැක්මෙන් තොර වූ භාවනාවක් බුද්ධ ශාසනය ඇතුළතර වඩන්න බෑ. බුද්ධ ශාසනයේ භාවනාවකට අවතීර්ණ වෙන්න පුළුවන් කමක් නැහැ ඒ දැක්ම නැත්තම්. අපි එහෙමනම් කල්පනා කරගන්නට උවමනයි. මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය යථාර්ථවාදීව අවබෝධ කරගෙන ඒ යථාර්ථය තුළින් ධර්මාභිසමය කළ යුතු බව. ඒ දැක්ම තුලයි බුද්ධ ශාසනයේ භාවනාව පනවන්නට පුළුවන්කම ලැබෙන්නේ. අද දවසේ ධර්ම දේශනාව නිමාවටපත් කරන්නට කාලය සුදුසුම කාලයේ පැමිණෙනවා. විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් අප හැම දිනාටම උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා, උපකාරක ධර්මයක් බවටම පත්විත්වා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කමේ බැතිබර දායකත්වයේ දරුවේ කිරණී කළුආරච්චි මහත්මිය විසින් එතුමියට උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා, උපකාර වෙත්වා. ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් කරමි, අනුමෝදන්ම වෙත්වා. ධර්ම ශ්‍රවණාබිලාභී හැම දිනාටම උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා. උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා. සියලු යහපත උදා වෙත්වා. උතුම් ධර්ම අභිසමයම කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.